समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घ मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චෛමානි භික්ඛවේ අනුත්තරියානි කතමානි ච දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචර්යානුත්තරියං අනුස්සතානුත්තරියං තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි පුරුදු විදිහට අදත් මේ සෙනසුරාදා රාත්‍රියේ පින්වත් ඔබ හැමදෙනාම අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් අපේ දෙලොව හිතසුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. අද ශ්‍රාවක පින්වතුන්ට මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට අවකාශ සලසමින් නෙත්.එෆ්.එම්. ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා ගණේමුල්ල හොරගොල්ල පදිංචි කමලා විජේසූරිය උපේක්ෂා උත්පලා උපේන්ද්‍රා කියන දියණිවරු සිසිර තුසිත බෑනාවරු හා ඔමිරු මුණුබුරා විසින් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. ඒ දායකත්වය දරන පින්වතුන් බලාපොරොත්තු වෙන අරමුණු ධර්මානුශාසනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මේ උදා වෙලා තියෙන්නේ අසිරිමත් තෙමගුල අනුස්මරණය කරන පින්බර වෙසක් සමය. තථාගත අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ සිහි කරගෙන ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් සදැහැති බෞද්ධයෝ නොඑක ආකාරයේ පූජාවන්ගෙන් උන්වහන්සේ පුදන පුණ්‍යවන්ත කාල පරිච්ඡේදය. නමුත් උදා වෙලා තියෙන වාතාවරණයේ මත අපි හුරු වෙලා තියෙන ජනප්‍රිය සම්බුදු තෙමගුල අපිට සමරන්න අවකාශයක් නැති වුණත් අර්ථාන්විත විදිහට හරවත් විදිහට ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ගුණ සමරන්න සම්බුදු තෙමගුල අනුස්මරණය කරන්න කිසිදු බාධාවක් කොහෙන්වත් ඇති වෙලා නැහැ කියන එකයි
අපේ හැඟීම. ඉතින් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ඒ වගේම උන්වහන්සේ අපිට පෙන්වලා දීපු සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිලාභය වගේම උන්වහන්සේ අපිට පෙන්වලා දීපු ඒ උතුම් දැහැමි දිවි පැවැත්ම ඒ වගේම තුනුරුවන් කෙරෙහි අප උපස්ථාන කිරීමෙන් අපිට ලැබෙන ආශිර්වාදය සැනසෙල්ල තුනුරුවන් ගුණ මෙනෙහි කිරීමෙන් අපේ මනසට දැනෙන නිවීම තැම්පත් භාවය මේ කියන කාරණාවන් පිළිබඳව ශ්‍රාවක පින්නතුන්ට ධර්මානුකූලව කරුණු පහදලා දෙන්නයි. ඒ සඳහා මම මාතෘකා කරගත්තා අංගුත්තර නිකායේ චක්ඛ නිපාතයේ අන්තර්ගත වෙන අනුත්තරීය සූත්‍රය. අනුත්තරීය කියන්නේ ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ කියන එකයි. ඉන් එහාට වටින දෙයක්, වැදගත් දෙයක්, උසස් දෙයක් මේ ලෝකයේ දක්නට නැති නිසා මේ කියපු කාරණාවන් අනුත්තරීය කාරණාවන් උසස්ම ශ්‍රේෂ්ඨතම කාරණාවන් හැටියට තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ච ඉමානි භික්ඛවේ අනුත්තරියානි මහණෙනි මේ අනුත්තරීය ධර්ම හයක් තියෙනවා. කතමානිච්ච මොනවද අනුත්තරීය ධර්ම 6? දස්සනානුත්තරිය, දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරියං, සික්ඛානුත්තරිය, පාරිචර්යානුත්තරියං, පාරිචර්යානුත්තරිය, අනුස්සතානුත්තරියං, අනුස්සතානුච්චරිය කියන මේ කාරණාව. මේවා එකින් එක කාලය තිබෙන ආකාරයට පින්වත් ඔබට පහදලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මේ ලෝකයේ සියලුම දෙනා තමන්ගේ නෙත පිනවන්න තමන්ගේ නෙත සනසන්න නොයෙක් ආකාරයේ රූප දකින්න උත්සාහවත් වෙනවා. ඒ නොයෙක් ආකාරයේ ප්‍රිය රූප දැකලා නෙත සනසා ගන්න කටයුතු කරනවා. ඒ දකින රූප කෙලෙස් වැඩිවීමට හේතු වෙන, හිත විපිලිසර කරන, නොසන්සුන් කරන, හිතේ පැහැදිලි ස්වභාවය විනාශ කරන, හිත දුකට වේදනාවට හෙළන දර්ශනයන් නම් ඒවා උසස් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ දස්සනානුත්තරියං. මහණෙනි උතුම් දැකීම උත්තරීතර දස්සනය කුමක්ද කියලා විමසනවා.
ඉද භික්ඛවේ ඒකච්චෝ හත්ති රතනම්පි දස්සනාය ගච්ඡති අස්ස රතනම්පි දස්සනාය ගච්ඡති මණි රතනම්පි දස්සනාය ගච්ඡති උච්චා වචං වා පන දස්සනාය ගච්ඡති සමනං වා බ්‍රාහ්මනං වා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා පටිපන්නා දස්සනාය ගච්ඡති අත්තේතං වික්කවේ දස්සනං නේතං නත්තිති වදාමි. මහණෙනි, මෙලොව පුච්චලයෝ හස්ති රත්න දක්නට යනවා. ඒ කියන්නේ දැවැන්ත සද්ධාන්ත කුලේ ඇත්තු දකින්න ඒ හස්ති රත්නයන් දැක්මට ප්‍රිය කරනවා. ඒවා දකින්න හොයාගෙන ගමන් කරනවා. අස්ස රතන, ඒ වගේම අජානීය අස්වයන් දකින්න ප්‍රිය කරනවා, දකින්න හොයාගෙන ගමන් කරනවා. මණි රත්න, ඒ වගේම මණික් දක්නට ප්‍රිය කරනවා, මණික් දකින්න උත්සාහ කරනවා, මණික් හොයාගෙන යනවා. මේ ආදී වශයෙන් ලොකු කුඩා බොහෝ දේවල් දකින්න ආස කරනවා, ප්‍රිය කරනවා, ඒ වෙනුවෙන් ගමන් කරනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව වැරදි මාර්ගයන්ට ප්‍රතිපදාවන්ට ප්‍රවේශ වෙච්ච ශ්‍රමණ බමුණන් දකින්නට ගමන් කරනවා. ඒ අය දකින්න ප්‍රිය කරනවා. මේ කියපු දේවල් වල මහණෙනි දැකීමක් තියෙනවා. මේ කියන දේවල් පුජ්‍යලය දකින්නවා. ඒවා දකින්නේ නැහැ කියලා කිසිම අවස්ථාවක මම කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක දැකීමක් නෙමෙයි කියලා මම කියන්නේ නැහැ. නමුත් එතන තියෙන ගැටලුව ඒ දර්ශනය, ඒ දැකීම තාම හීන ගණයේවා. බුදුරජාණන් වහන්සේට අනුව ඒවා ඊටාම ග්‍රාම්‍යයි. ඒ කියන්නේ නොදියුණු ප්‍රාථමික අවධියක පවතින දේවල්. ඒ වගේම කෙලෙස් බරිත අයම ඇසුරු කරන ප්‍රිය කරන දේවල්. ඒවා තුලින් පුජ්‍යලයාට අනර්ථයමයි සිද්ධ වෙන්නේ. කලකිරීම පිණිසමයි ඒ දැකීම් තුලින් තමන්ට ප්‍රතිලාභ හැටියට අත්පත් වෙන්නේ. ඒ කිසිම දර්ශනයක් මණික් බැලුවට, අස්වැයන් දැක්කට, හස්තීන් දැක්කට, නොඑක ආකාරයේ උස් පහත් වටිනාකම් දැක්කට කවදාකවත් ඒවා විරාගය පිණිස හේතු වෙනවද? විරාගය පිණිස හේතු වෙන්නේ නැහැ. රාගය පිණිස, ඇලීම පිණිස පුජ්‍යල මනස කුල්මත් කරනවා, පොළඹවනවා. නිවීම පිණිස හේතු වෙනවද? හිතේ සංසුම් භාවයේ පිණිස හේතු වෙනවද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හිතේ ඇවිලීම පිණිස, හිතේ දාහය පිණිස හේතු වෙනවා. කෙලෙස් සංසිඳු වීම පිණිස ඒ දර්ශනයන් හේතු වෙන්නේ නැහැ. අභිඥාව, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස, නිවන් අවබෝධයේ පිණිස ඒවා හේතු වෙන්නේ නැහැ. ඉස්සර කාලේ ඇත්තු අස්වයෝ ධනපති භාවයේ සංකේත. සිටුවරු, රජවරු ගමන් බිමන් යෑමේදී විශේෂයෙන්ම රජවරු හස්තීන්
පරිහරණය කළා. අශ්වය පරිහරණය කළා. වර්තමානයේ වෙනකොට නවීන පන්නේ විවිධ මෝටර් රථ පරිහරණයට ඇවිල්ලා තියෙනවා. විවිධ යන්ත්‍රෝපකරණ මේ සමාජයේට භාවිතයට ඇවිල්ලා තියෙනවා. ඊටාම සුඛෝපභෝගී යාන වාහන දැක්කහම හිතේ සතුටක් ඇති වෙනවා. ඒ වුණාට හිත යටින් හූල් වෙනවා. අනේ අපිට කවදා මේ වගේ එකක් ගන්න ලැබෙයිද? කවදා මේ වගේ එකක් අපිට ගමනක් බිමනක් යන්න ලැබෙයිද? දැන් ඒ දැක්කහම මොකද වුනේ? හිතේ නිවීම පිණිස, විරාගය පිණිස, යථාවබෝධයේ පිණිසද ඔබට ඒ දර්ශනයේ හේතු වුනේ? එහෙම නැත්නම් ඔබේ මනස ලෙඩ කරන තැනටද? එහෙමනම් යම් කිසිවක් දැකීම තුලින් ඔය කියපු ආකාරයට පුජ්‍යලයාගේ මනස කලඹවනවා නම් පුජ්‍යලයාගේ මනසේ තියෙන තැම්පත් භාවය සංසුන්කම වෙනස් වෙනවා නම් නොසන්සුන්තාවයට පත් කරනවා නම් කැළඹුණු කෙනෙක් බවට පත් කරනවා නම් ඒ දකින දර්ශනයේ උත්තරීතර වෙන්න පුළුවන්ද පින්වතුනි? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා දැක්කට ඒවා උතුම් දැකීම් හැටියට බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ නැහැ. එහෙමනම් මොනවද උතුම්ම දර්ශනය, උතුම්ම දැකීම මොකක්ද කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යම් කිසි කෙනෙක් යෝචකෝ භික්ඛවේ තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨ සද්දෝ නිවිට්ඨ පේමෝ ඒකාන්ත ගතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙහි පිහිටගෙන ගෞරවාදරයෙන් යුක්තව අතිශයින් පැහැදීමේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් දක්නට ගමන් කරනවා නම් එය පුච්චලයාගේ පිරිසිදු වීම පිණිස, සෝසුසුම් වලින් නිදහස් වීම පිණිස, මාර්ගඵල අවබෝධයේ පිණිස, නිවන් අවබෝධයේ පිණිස හේතු වෙනවා, සැනසීම පිණිස හේතු වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දකිනවා නම්, තථාගත ශ්‍රාවකයන් දකිනවා නම් ඒ තමයි මේ ලෝකයේ උත්තරීතරම දසුන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මංගල සූත්‍රයේ පහදලා දෙනවා සමනානංච දස්සනං ඒතං මංගල මුත්තම. ශ්‍රමණයන් දැකීම මංගල කාරණයක්. දැන් මේ එකම කාරණේ දස්සනානුත්තරිය කියන කාරණයම බොහෝ දේවල් අපිට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් කාල වේලාව අනුව වැඩිපුර විස්තර ඒ සම්බන්ධයෙන් කියන්න උත්සාහවත් වෙන්නේ නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටිය පිළිපන් කෙනෙක් දක්නට ගියොත්, මිත්‍යා දෘෂ්ටිය දේශනා කරන ප්‍රචාරය කරන කෙනෙක් දකින්න ගියොත් ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙනවා. ඒ කෙනා දකින්න ප්‍රිය කරන නිසා, ඒ කෙනා කෙරෙහි විශ්වාසය ඇති කරගත්ත නිසා එයා කියන සියලු දේ නිවැරදි කියන තැන ඉඳගෙන කටයුතු කරනවා. අපි දැක්කා
පහුගිය කාලේ කාත් එක්කවත් වාද විවාද කරන්න නෙමෙයි තම නැනපමණින් දැනගත යුතුයි කියපු ආකාරයට මේ කාරණාව සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තගේ හදවතේ තියෙන දරු සෙනෙහස ඒ පිය සෙනෙහස මව් සෙනෙහස නොහඳුනන ශාස්ත්‍රූවරයෙක් හැටියට කරුණු කාරණාවන් පහදලා තිබුණා. ඒකට හේතුව තමයි අර පුංචි රාහුල කුමාරයා තරුණ බිරිඳ අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කරපු සිදුහත් කුමාරයාට දරු සෙනෙහස දැනෙනවා නම් ඒ ආකාරයට කටයුතු කරන්නේ නැහැ කියලා. මේක කාරණයක් මත එල්බගෙන මහා ලොකු තර්ක ගොඩ නගනවා. හැබැයි පින්වතුනි අපේ ශ්‍රාවක පින්වතුන් බොහෝ දෙනෙක් දන්නවා සිදුහත් කුමාරයෝ පෙරුම් පුරන ආත්ම භාවවල සුමේද තාපසව ඉපදිච්ච අවස්ථාවේ දීපංකර බුදුහාමුදුරුවෝ මුණ ගැහිච්ච අවස්ථාවේදී ඒ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් බණහලා නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තිබුණා. මනුස්සත්තං ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සන පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝති උච්චති. කෙනෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න නම් ලබාගත යුතු සුදුසුකම් ටිකක් පිළිබඳව සඳහන් කරනවා. මනුෂ්‍යාත්ම භාවයක උප්පත්තිය ලැබලා තියෙන්න ඕන. දැන් මේ මනුෂ්‍යාත්ම භාවයක උප්පත්තිය ලැබලා තියෙනවා කියන කාරණයක් ඔබට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඇතැම් ධර්මදේශනාවන් වැරදි විදිහට ශ්‍රාවක පින්වතුන්ලා ග්‍රහණය කර ගැනීම නිසා ඇතැම් ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශනාවන් වැරදි විදිහට ග්‍රහණය කර ගැනීම නිසා සහ ඇතැම් දේශකයන් වහන්සේලා අතිශෝක්තියෙන් මේවා විග්‍රහ කරන නිසා බොහෝ ශ්‍රාවකයෝ කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. අපි මේ මනුෂ්‍යාත්මය ලබලා මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයටවත්පත් නොවුනොත් බුදුහාමුදුරුවන්ට ණයකාරයෝ වෙනවා කියලා. අපි මේ මනුෂ්‍යාත්මය ලබලා තියෙන්නේ ණයක් ගෙවන්න කියලා. මේ මනුෂ්‍යාත්මය ලබලා තියෙන්නේ ණයක් ගෙවන්න කියලා. සමහර වෙලාවට මේ කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තාඩන පීඩන නිසා මේක මොන වදයක්ද? හැබැයි නේද මේ බණ පොතේ කියන කාරණය මේක මේ ණයක් ගෙවීමට අපි ඇවිල්ලා තියෙන්නේ කියලා එහෙම කියනවා. හැබැයි ඒ විදිහට ජීවිතය විග්‍රහ කරගත්තොත් ඔබ මේ ජීවිතේ අතරමං වෙනවා. සසර අතරමං වෙනවා. බුදුරජාණන් වහන්සේ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි. කිච්ඡෝ manuss පටිලාභෝ. කිච්ඡම් මච්ඡාන ජීවිතං. මනුස්ස ජීවිතයක් ලබා ගැනීම ඉතාම දුෂ්කරයි. හැම ආකාරයකින්ම ධර්මයේ තුල මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම පිළිබඳව පෙන්වා දීලා තියෙනවා. එතකොට ඔබ මාර්ගඵල ලැබුවේ නැත්නම් පින්වතුනි බුදුහාමුදුරන්ට ණයකාරයෙක් වෙනවද? බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ පමණයි. යා යුතු මඟ නොයා යුතු මඟ සසර උපදින්න හේතු වෙන ආකාරය සසර ඉපදීම නවත්වා ගන්න ඕන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා.
ඒ පෙන්නලා තියෙද්දි ඒ දිහා නොබලා අපි මේ දස්සනානුත්තරිය තුල පහදලා දීපු අස්වයෝ ඇත්තු මැණික් නොඑක ආකාරයේ උසස් පහත් සැප සම්පත් ඒ වගේම මිත්‍යා දෘෂ්ටික මහාන බමුණන් මේ වගේ අය දකින්න ප්‍රිය කරලා ඒව පස්සේ ගිහිල්ලා ජීවිතය අතරමං කරගත්තු ජීවිතේ නාස්ති කරගත්තු ඔබට නායකාරයෙක් වෙයි මේ සත්ත්ව ලෝකයේ තුල උසස්ම මනසකින් යුක්තව වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා ඔබට අද නෙමෙයි තව අවුරුදු 5කට ඉදිරියට ජීවිතේ සැලසුම් කරන්න පුළුවන්නේ හෙටක් කියලා දෙයක් නැහැ අද පමණයි අපිට හිතන්න කියන්නේ අතීතයේ ගැනවත් අනාගතයේ ගැනවත් හිතන්න ගත්තොත් ඒ පුජ්‍යලයා හැමදාම දුකින් තැවි ජීවත් වෙනවා කියන එකයි ධර්මයේ තුල පෙන්නලා තියෙන්නේ. නමුත් ඔබට පුළුවන් මේ අවුරුද්දේ අවසන් වෙනකන් තමන්ගේ පරිහරණයට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඒක රාශී කරලා තියන්න, ගබඩා කරලා තියන්න. ඔබේ මහලුවියටපත් වුනහම මහලුවිය ගත කරන ආකාරය ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික ඔබට සැලසුම් කරලා තියන්න පුළුවන්. මේ ලෝකේ වෙන කිසිම සත්වයකට එහෙම කරන්න බෑනේ. ඒකට මේ විදිහට කලමනාකරණය කරගෙන සැලසුම් කරගෙන ජීවිතය හදාගන්න පුළුවන් ආකාරයේ ජීවිතයක් ලබලා තියෙද්දී ඒක නිසියාකාරයෙන් වැදගත් විදිහට අර්ථවත් විදිහට කලමනාකරණය කර නොගත්තොත් ඔබට ණයකාරයෙක් වෙයි. ඒක බුදුහාමුදුරන්ට ණයකාරයෙක් වෙන්නේ නැහැ. නිසා බුදුහාමුදුරන්ට කවුරුවත් ණයකාරයෙක් වෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපස අවදීයේදී නිවන් දකින්න අවස්ථාව තියෙද්දී මේ සකල ලෝක සත්‍යයා සසර දුකින් එතර කරලා තමන් වහන්සේ නිවන් දකින්නවා කියන පරමාර්ථයෙන්ුයි මහා දුක්ඛන්දරාවක් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. උන්වහන්සේට අනිකාගේ දුක තේරෙන්නේ නැහැ. උන්වහන්සේට දරුසෙනෙහස තේරෙන්නේ නැහැ කියලා යමෙක් කියනවා නම් ඒක මොන තරම් අන්තවාදී පටු ප්‍රකාශනයක්ද කියලා කල්පනා කරලා බලන්න. නිසා මහා කරුණාවෙන් සමන්විත වෙච්ච කරුණා සීතල හදයන් කරුණාවෙන් සිසිල් වෙච්ච හදවතක් සහිත ශාස්ත්‍රූවරේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න කෙනා නිවීමට සැනහීමටපත් වෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා දකින්න කෙනා නිවීමට සැනසීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා තමන්ගේ නිවීම පිණිස සැනසීම පිණිස හේතු වෙන යම් දර්ශනයක් වේ නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ දැක්මයි උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් දැක්මයි කියන එකයි දස්සනානුත්තරිය කියලා පෙන්වා දෙන්නේ. ඒ වගේම දෙවැනි කාරණයේ ශ්‍රවණානුත්තරිය. ශ්‍රවණානුත්තරිය කියන්නේ විවිධ හඬවල් ශ්‍රවණය කරන්න අපි ප්‍රිය කරනවානේ. ලස්සන සංගීත හඬවල් වාදනයන් ශ්‍රවණය කරන්න කැමති, කණ්ඨහඬවල් ශ්‍රවණය කරන්න කැමති. ඒ වගේම සමහර වෙලාවට නොඑක ආකාරයේ ඕලාරික ආකාරයෙන් යම් යම් කාරණාවන් කොක් හඬලා hina වෙමින්
තලු මරමර පිරිස කුල්මත් කරමින් දේශනා කරන කියවන යම් යම් සාකච්ඡාවන් ශ්‍රවණය කරන්න කැමැති. වර්තමානයේ අලුත් රැල්ලක් බිහි වෙමින් පවතිනවා අන්තර්ජාලයත් එක්ක පොඩි දරුවගේ ඉඳන් වැඩිහිටියා දක්වා බොහෝ අය YouTube channel එකක් හදාගෙන YouTube නාලිකාවක් හදාගෙන ඒකට නොඑක ආකාරයේ අය උල්මත් කරන කොළඹවන විවිධ ප්‍රකාශනයන් මුදා හරිනවා. තමන්ගේ තරාතිරමවත් දන්නේ නැහැ. තමන්ගේ මට්ටම දන්නේ නැහැ. ශ්‍රාවකයා කුල්මත් කරන්න යම් යම් ප්‍රකාශනයන් තේමා පාට හැටියට යොදලා එහෙම මුදා හරිනවා. ඒවා කියවනවා අහනවා. ඒවා ඇහුවහම තමන් ඉන්න සීමාව තුළ ඉඳගෙන අහනකොට හිතෙනවා අනේ කොච්චර ශෝක්ද කොච්චර ලස්සනද. ඒ මග තමයි මමත් යන්න ඕනේ. ඒ මග තමයි මමත් අනුකරණය කරන්න ඕන කියලා එතෙන්ට වැටිච්ච තත්ත්වයක් මේ සමාජයේ තියෙනවා. මේක නොදැනුවත්ව වෙන දෙයක් නැහැ. තමන්ගේ අරමුණට අනිත් අයව යොමු කරගන්න පොළඹවා ගැනීමට ඒ ආකාරයට කුල්මත් කරන විදිහේ තේමා පාඨයන් යොදනවා. මම මේ කවුරුවත් විවේචනය කරනව නෙමෙයි. එහෙම විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රාවකයා බුද්ධිමත් විය යුතුයි මේ සියලු දේවල් තුලින් හරය කුමක්ද කියන එක ග්‍රහණය කරගන්න. නිසා සවනානුත්තරිය ඇහෙන දේෙන් දකින දේෙන් තමයි පුජ්‍යලයා ප්‍රධාන වශයෙන්ම තමන්ගේ මනස පෝෂණය කරගන්නේ. නිසා වැරදි දේවල් නම් අහන්නේ වැරදි දේවල් වලට නම් ඇස යොමු වෙන්නේ තමන්ගේ මනස ඒ ආකාරයෙන්ම වැරදි විදිහට පෝෂණය වෙනවා. නිසා බෙරහඬ ඇසීමට ප්‍රිය කරනවා, ගී හඬ ඇසීමට ප්‍රිය කරනවා, වීණා හඬ ඇසීමට ප්‍රිය කරනවා, විවිධ මිත්‍යා දෘෂ්ටික දේශනාවන් ශ්‍රවණය කරන්න ප්‍රිය කරනවා. හැබැයි ඒ ශ්‍රවණය කිරීම උසස් ඇසීම ශ්‍රවණය හැටියට බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රවණානුත්තරිය උතුම් ශ්‍රවණය හැටියට පෙන්වලා දුන්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කිරීමයි. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා පින්වතුනි කහවතක් දරාගත් පමණින් ශ්‍රමණේක් බවට පත් වෙන්නේ නැහැ. ඔබට මේ ධර්ම දේශනා කරන කුටියාගල සීවලී හාමුදුරුවෝ චීවරයක් දරාගත් පමණින් ශ්‍රමණේක් වෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දසධම්ම සූත්‍රය කියලා සූත්‍රයක්. ඔය පිරුවානා පොත් වහන්සේ තුලත් මුලම තියෙනවා මේ පිරිස් සූත්‍රය. පිරිසක් හැටියට දසධම්ම සූත්‍රය. ඒ දසධම්ම සූත්‍රයේ තියෙනවා ශ්‍රමණයාගේ ගිහියාගේ අතර තියෙන වෙනස මොකක්ද කියලා. අඤ්ඤෝමේ ආකප්පෝ පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කිතබ්බං. අන්‍යයන් ඒ කියන්නේ ගිහියන්ට වඩා වෙනස් විදියට හිතන ක්‍රියා කරන ඇවතුම් පැවතුම් තියෙන විශේෂ ගුණ පෞරුෂයකින් යුක්ත කෙනෙක් ශ්‍රමණයෙක් කියන්නේ. ඒ ශ්‍රමණයා ආහාර පාන අනුභව කරන පිළිවෙලක් තියෙනවා. අඳින පළඳින පිළිවෙලක් තියෙනවා. ගමම් බිමන් යන පිළිවෙලක් තියෙනවා. කතා බහ කරන පිළිවෙලක් තියෙනවා.
මේ සියලු දේවල් වලට පිළිවෙලක් තියෙනවා. tempat බවක් තියෙනවා. ඒකනේ වෙනම වචන වලින් ඒවා හඳුන්වන්නේ. ඔබ ආහාර කනකොට ස්වාමින් වහන්සේ ආහාර වළඳනවා. ඇඟිල්ලෙව කන්නේ නැහැ. චපු චපු හඬ මතු කරන්නේ නැහැ. කට වටේ තියෙන ඒවා දිව එළියට දාලා ආහාර එහෙම ලෙව කාලා ගන්නෙ නැහැ. තොල්පට ලෙව කන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රමණේ ආහාර අනුභව කරනකොට දන් වළඳනකොට බලන් ඉන්න කෙනාට අශෝභන විදිහට නෙමෙයි ප්‍රසන්න විදිහටයි ඒ අවතුම් පැවතුම් තියෙන. ඒවා සේකියා ශික්ෂාපද වලින් පෙන්නලා තියෙනවා. ඒ වගේම hina වෙනකොට කතා බහ කරනකොට හිත නිවෙන සංසුන් වෙන ප්‍රියමනාප වචන කතා කරන්නේ. ඒක අපිට පැහැදිලි වෙනවා ගිරාපෝතකගේ කතාව තුළ. තාපසයෝ කණ්ඩායම ළඟට වැටිච්ච ගිරවා යහපත් වචන ආදරේ කරුණාව පිරිච්ච වචන කතා කරනකොට හොරු කණ්ඩායම ළඟට වැටිච්ච ගිරවා මරපිය, කපාපිය, ගහපිය ඔය වගේ වචන කිව්වේ. පැහැදිලි වෙනසක් තියෙනවා. නිසා ඒ තථාගතයන් වහන්සේ ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගෙන් දැක්ම උන්වහන්සේලාගේ ධර්මයන් ශ්‍රවණය කිරීම උතුම් ශ්‍රවණයේ හැටියටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟ කාරණේ ලාභානුත්තරිය. ලාභානුත්තරිය කිව්වහම ඒකේ පරස්තරක් නැහැ පින්වතුනි. ලාභය කියන්නේ ලැබීම කියන එකනේ. එතකොට නිකමට ඔබ හිතන්න මේක විස්තර කරන්න ඉස්සෙල්ලා ඔබ මොන වගේ දේවල් මේ මොහොතේ ලැබුණොත් හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවාද? සමහර වෙලාවට මේ වෙනකොට සමහර අය අර කොරෝනා වසංගතයේ වෙනුවෙන් විදින එන්නත ලැබෙනවා නම් කොච්චර ෂෝක්ද කියලා හිතනවා ඇති. මේ අවස්ථාවේ හැටියට ලබන්න තියෙන ලොකුම ලාභය තමයි ඒ එන්නත විදගත්තොත් ජීවිතයේ අනතුරට වැටෙන්නේ නැහැ. තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතනවා ඇති. තව නොඑක ආකාරයේ ලැබීම් පිළිබඳව ඔබ මනසින් වද විඳිනවා ඇති. මට මේ දේ ලැබුණා නම් හොඳයි. මෙහෙම තිබුණා නම් හොඳයි. මේක ලැබුණා නම් හොඳයි. සාමාන්‍ය මිනිස්සු දරුවන් බලාපොරොත්තු වෙනවා. ලැබෙනකොට සතුටු වෙනවා. ඒ වගේම ලස්සන බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ ලැබෙනකොට සතුටු වෙනවා. ධන ධාන්‍ය සම්පත් ලැබෙනකොට සතුටු වෙනවා. නොඑක ආකාරයේ ලැබීම් වලට පුජ්‍යලයා කැමති. සාමාන්‍ය සමාජයේ තියෙන කියමනක් තමයි නිකන් ලැබෙනවා නම් ඉතින් දෙමළ පත්තරේ වුණත් කමක් නෑ කියලා. එහෙම කියමනක් තියෙනවානේ. මිනිස්සු හරි කැමති ලැබෙන දේවල් වලට. ලෙඩ දුක් වලට නෙමෙයි. තමන්ගේ අතමිට ගුලි කරගන්න තියෙනවා නම් අතමිට පොදි බැඳ ගන්න තියෙනවා නම් එහෙම ලැබෙන දේවල් වලට කැමති. හැබැයි මේ ලබන හැම දෙයක්ම ඔබ ලබන්න උත්සාහ කරන්නේ මේ භෞතික දේවල්. ඒ දේවල් වලින් ඔබ සෑහීමටපත් වෙලා තියෙනවද? ගෙයක් හදාගත්තාම ඒක තට්ටු දෙකට හදාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. වාහනයක් ගත්තාම ඒකට වඩා තව ලොකු එකක් ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. රැකියාවක් ලැබුණාම ඒකේ තව ටිකක් ලොකු තනතුරකට යන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒක මිනිස් ගතිය, පුහුදුන් ගතිය. මම කියන්නේ මේක වරදක් කියන එක නෙමෙයි. නමුත් මේ ලැබීම් තුලින් භෞතිකව ලබන දේවල් තුලින් මේ සංස්කාර ලෝකයේ තුල තෘෂ්ණාවෙන් ලැබෙන දේවල් පොදි බැඳ ගැනීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සැනසෙල්ලක් සැසිල්ලනේ.
ඒක අපිට ලැබිලා තියෙනවද? ඒක ලැබෙන්නේ නැහැ. මොකද පුජ්‍යලයාගේ ආසාවේ බලාපොරොත්තුවේ සීමාවක් නැහැනේ. නිසා මොන දේවල් ලැබුණත් එහෙම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා පුජ්‍යලයා බොහෝ දේවල් ලබන්න උත්සාහ කරන ලැබීම ප්‍රිය කරනවා, ලබනවා. ඒ ලැබීමක් තමයි. හැබැයි ඒක නිවීම පිණිස, සැනසීම පිණිස, තමන්ගේ රැකවරණය පිණිස හේතු වෙන්නේ නැහැ. එනිසා උත්තරීතර ලාභය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනවා නම්, උන්වහන්සේ සරණ යන්න ලැබෙනවා නම්, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් දකින්න ලැබෙනවා නම්, ඒ ඇසුර ලැබෙනවා නම්, ඒක තමයි මේ ලෝකේ උත්තරීතරම ලාභයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ ලැබීම තුලින් තමයි පින්වතුනි අපේ ජීවිතය නිවා සනහා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතය මේ බියකරු සසරින් එතර කරගන්න පුළුවන්කම තියෙන්නේ. නිසා ලාභානුත්තරිය හැටියට තථාගත බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ පෙන්වලා දෙනවා. හතරවෙනි කාරණේ සික්ඛානුත්තරිය. නොයෙක් දේවල් කෙරෙහි හික්මෙන්න උත්සාහ කරන පුජ්‍යලයා. සතන් ශිල්ප ගැන හික්මීම ලබන්න, ධනු ශිල්ප ගැන, කඩු ශිල්ප ගැන, මේ වගේ දේවල් වෙනුවෙන් පුහුණු වෙනවා. නමුත් ඒ දේවල් වලින් අපිට මේ සසරට පිහිටක් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. යම් මිත්‍යා දෘෂ්ටික අය අනුව හික්මෙන්න උත්සාහ කරනවා. දැන් සමහර වෙලාවට තමන්ගේ හිතේ තියෙන වැරදි ටික, තමන් දන්න කරපු වැරදි නිවැරදි කියන කෙනා ළඟ බොහොම පැහැදීමෙන් නතර වෙනවා. ඒ තමන් කරපු වැරදි වලින් තමන්ට විපාක විඳින්න ලැබෙනවා කියනකොට එතන තමන්ට මානසික පීඩනයක් ඇති වෙන නිසා හිත නිදහස් කරගන්න පුළුවන් නම් ඒක එහෙම නෙමෙයි කියන තැනක කරුණු කාරණා තර්කානුකූලව පෙන්නනවා. තර්කයට හසු වෙන සියල්ල සත්‍ය වෙන්නේ නැහනේ. නමුත් තර්කානුකූලව පෙන්වුවාම ඒ සත්‍ය නොවුනත් ඒක සත්‍යයයි පිළි අරගෙන එහෙම හික්මෙනවා. නමුත් ඒ හික්මීම හැබෑම හික්මීම හැටියට, උසස්ම හික්මීම හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. යමෙක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයෙහි, අදි සීලයේ, අදි චිත්තයේ, අදි ප්‍රඥාවෙහි හික්මීම ලබනවා නම් ඒක තමයි උත්තරීතරම හික්මීම, සික්ඛානුත්තරිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ වගේම පාරිචර්යානුත්තරිය හැටියට පස්වෙනි කාරණේ පෙන්නනවා යම් අයට බැල මෙහෙකම් කරලා, සේවාවන් කරලා තෘප්තිමත් වෙනවා. රජවරුන්ට, පාලකයන්ට, දේශපාලඥයන්ට, ඇමතිවරුන්ට, අහවල් ඇමතිවරයාගේ පුජ්‍යලික ලේකම්, අහවල් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, අහවල් ඇමතිවරයාගේ මන්ත්‍රීවරයාගේ සමීපතම කෙනා, මේ ආදී වශයෙන් විවිධ තනතුරු ලබලා ඒවත් එක්ක ඒ අය තෘප්තිමත් වෙනවා. නමුත් ඒ සේවාව තුළින් තමන්ගේ සසරට දිග්ගැස්සීම සඳහා කරුණු එකතු වෙනවද නැද්ද කියන එක ඔබම කල්පනා කරලා බලන්න.
යමෙක් ශ්‍රද්ධාවෙහි පිහිටගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වතාවත් සිද්ධ කරනවා නම් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වෙනුවෙන් වත්පිළිවෙත් සිද්ධ කරනවා නම් විශේෂයෙන්ම මේ දවස්වල මේ කොරෝනා වසංගතයට බිලි වෙලා ඉන්න රෝගීන් සඳහා හෙද හෙදියන් ඒ වගේම වෛද්‍යවරුන් ඒ අය තමන්ගේ ජීවිතයේ අනතුරටපත් කරලා අවදානමට ලක් කරගෙන මේ භයානක උවදුරට ගොදුරු වෙලා ඉන්න රෝගීන් සුවපත් කිරීම සඳහා මහා මෙහෙවරක් කරනවා. අන්නේ මෙහෙවර පින් වැඩෙන අභයදානය ප්‍රධානය කරන මහා කර්තව්‍යයක්. ඒක නිසා ඒවා පාරිචර්යානුත්තරිය හැටියට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා වගේ තමයි. යෝගිලානං උපට්ඨේති සෝමං උපට්ඨේති. බුදුහාමුදුරුවෝ එහෙමනේ දේශනා කරේ. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිසා ඒක තමයි උත්තරීතර උපස්ථාන කිරීම සේවය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. අනුස්සතානුත්තරිය කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන එක, සූවිසි ගුණ මෙනෙහි කරන්නේ. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය මේ වගේ දේවල් සිහි කරමින් බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරමින්, ධර්මයේ ගැන මෙනෙහි කරමින්, සංඝ ගුණ මෙනෙහි කරමින්, දානේ අහනිසංස මෙනෙහි කරමින්, දෙවියන්ගේ පින් කුසල් මෙනෙහි කරමින් කල් යවනවා නම් හිත සමාධිගත වෙනවා, හිත සුවපත් වෙනවා. මෙන්න මේ කියපු කාරණාවන් අනුත්තරීය ධර්ම 6 පුජ්‍යලයාගේ නිවන පිණිස, සැනසීම පිණිස හේතු වාසනා වෙන නිසා අනුත්තරීය ධර්ම හැටියට, අනුත්තරීය ධර්ම 6 හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. පින්වතුනි, බෝධි පූජා තියනකොට අපේ පින්වතුන්ලා බොහොම ලස්සනට කවි කියනවා. දැන් මේ අපි මෙතෙක් වෙලා මතක් කරේ ශ්‍රේෂ්ඨතම කාරණාවන් 6 පිළිබඳව. ඒ තමයි උතුම් දැකීම, උතුම් ශ්‍රවණය, උතුම් ලාභය, උතුම් හික්මීම, උතුම් මෙහෙවර, ඒ වගේම උතුම් සිහි කිරීම කියන කාරණාවන් 6. ඒවා නිවැරදි වුණාම ජීවිතේ මෙලොවත් සුවපත් වෙනවා, පරලොවත් සුවපත් වෙනවා. දැන් බෝධි පූජා තියෙනකොට ලස්සනට කවි කියනවානේ. ඒ කවිවල කියවෙන කවියක් කියලා මම මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය, ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය, සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය, භව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. මේ කියපු කවිය ඔබ බෝධි පූජාවට කියනව නේද? මේ කියපු උත්තරීතර කරුණු වලට යම් සමානකමක් තියෙන කවියක් මේ කවිය. මේක බෝධි පූජාවට කියලා ඔබ ඔබේ අපල දුරු වේ කියලා බලාපොරොත්තු වෙනවා. සහතිකවම ඔබේ අපල දුරු වෙනවා. හැබැයි ඒක මන්ත්‍රයක් හැටියට ජප කරනවාට වඩා එහි අර්ථය හිතට අරගෙන ඊට අනුගතව තමන්ගේ චරිතය, තමන්ගේ ජීවන ගමන සකස් කරගන්න මෙලොවත් සැනසෙනවා, පරලොවත් සැනසෙනවා. ඔබට නිවීමම උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා.
එහෙමනම් මීට වඩා මේ ධර්මානුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. අද දායකත්වයේ දරපු පින්වතුන් පිළිබඳව මතක් කරනවා. නෙත්.FM ධර්ම දක්ෂිනාව සඳහා අද දායකත්වයේ ගැන කටයුතු කරනවා ගණේ මුල්ල හොරගොල්ල පදිංචි කමලා විජේසූරිය, උපේක්ෂා, උත්පලා, උපේන්ද්‍රා කියන දියණිවරුන්, සිසිර, තුසිත කියන බෑනාවරුන් හා ඔමිරු මුණුබුරා ඇතුළු පින්වතුන්ලා විසින් මීට වසර 14කට පෙර 2007 මැයි මාස 22 වන දින හදිසියේ මියගිය සරත් විජේසූරිය තම ස්වාමි පුරුෂයාට, පියාණන්ට, සීයාට අකල් මරණයකට ගොදුරුණු වී භව ගමන අවසානයේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මූලික අරමුණ කොටගෙන ඒ වගේම දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්, ඥාතීන්, ගුරු දෙගුරුන්, දිවිපිදු රණවිරුවන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන වගේම බලාපොරොත්තු වෙන දැනට සුජීවත්ව සිටින සියලුම නෑදෑයන්ට, හිතමිතුරන්ට, දරුමුණුබුරන්ට, රණවිරුවන්ට, සුවවිරුවන්ට ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලු ධර්මදේශකයන් වහන්සේලාට නෙත් නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබීමට ආශිර්වාද කිරීම සෙසු අරමුණු හැටියට යොදාගෙන මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළා. එහෙම දායකත්වයේ දරලා ධර්ම දානමේ වශයෙන් ඔබ ඒකරාශී කරගත්ත මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනුහසින් ඔබ ජීවිතවලට පවතිනා වූ අපල උපද්‍රව දුරු වේවා. මේ පැතිරෙමින් පවතින වසංගත රෝගාබාධ වලින් ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. දායකත්වයේ දරපු පින්වතුන්ට, ඒ පවුල්වල දූ පුතුන්, ඥාති හිතයිසී හැම දෙනාටම, නෙත්.FM කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට, ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වතුන් හැම දෙනාට, ලෝකවාසී සියලු දෙනාට නිදුක් භවම වේවා, නිරෝගී භවම වේවා, සුවපත් භවම වේවා. මේ උතුම් පින්කම දායකත්වයේ දරපු පින්වතුන් නමින් මිය පරලෝකීය නම් සඳහන් කළ සියලු නෑහිතවතුන්ට අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමින් මිය ගිය හැම දෙනාටම මේ උතුම් පින්කම අනුමෝදන් කරන, අනුමෝදන් වේවා. සතර උපදින භවයක් පාසා පින් පුරාගෙන, පාරමිතා සපුරාගෙන නිවන් දකින්න මියගිය ඥාතීන්ටත් මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම දෙවියෝත් පින් අනුමෝදන් වේවා, දිවයිසුරු දියුණු කරගනීවා, ඔබව ආරක්ෂා කරත්වා, කෙලවර නිවන් දකින්න අපිට මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.